තොර විභාගයේ තියෙන පුතේ කතාවක්ද මේ එන බදාදා 9:30 11:30. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න තමයි පේපරේ දැනටමත් ඔබට දීලා තියෙන්නේ. මම පුතාට මේ පේපරේ අල්ලන්නවත් එපා පුතේ. පේපරේ හැමම තියෙන්නේ නැහැ. හරිද? පේපරේ හැමම තියෙන්නේ නැහැ. අපි ඒ වෙලාවට අරන් බලමු. මේ ලකුණු කාටවත් කියන්න නෙමෙයි පුතේ. මම උත්තර ටික කිව්වා ඔබට චෙක් කරලා බලා ගන්න පුළුවන් තමන්ගේ ලකුණු කීයක් තියෙනවද කියලා. පේපරේ අල්ලන්නවත් එපා පුතේ. මට විකල්පයක් තියෙන මොකක්ද විකල්ප ඔය උත්තරේ මේ පේපරේ තියෙනනේ ඒක අර WhatsApp දාලා පොඩ්ඩක් අර එහෙම කරන්න පුළුවන්. හැබැයි අපිට විභාගෙට තියෙන්නේ මේ ෆෝන් එක බලාගෙන ලියන්න නෙවෙයි. නේද? තේරුම් ගන්න. අපිට විභාගෙදී මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන නෙවෙයි පේපර් කරන්න තියෙන්නේ. අපිට කඩදාසියක් ලැබෙනවනේ අතට. අපි කඩදාසිය ඒ ක්‍රමයට උරු වෙන්න ඕනේ. එතකොට මම ෆෝන් එක දිහා බලාගෙන මට ලේසි. මුද්‍රණ වියදමකුත් නැහැ. ඕක අර ටයිප් කරපු කොපි එක අරගෙන දැවනම් PDF ෆයිල් එකක් විදිහට වියදම අඩුයි. එහෙම කරලා වැඩක් නැහැ පුතේ. එහෙනම් ඔන්න දවස එක්සෑම් එක බදාදා 9:11:30 සහභාගී වෙන්න. මේ විභාගයේ තියෙනවා. මම ලියන දරුව කවුද නොලියන දරුව කවුද කියලා පිළිබඳව අවධානයකින් ඉන්න. පැහැදිලිද? අවධානයෙන් ඉන්නවා. එහෙනම් පුතේ බදාරවන මේ දවස් ටික හොඳට සූදානම් වෙන්න. මේ සතියේ MCQ එක තියලා ලබන සතියේ රචනා එක තියලා අපි දෙකේ ලකුණු එකතු කරලා බලමු පුතේ විභාගෙට මාස 3කට කලින් අපේ ලකුණු මට්ටම කොහොමද කියලා. එහෙනම් පුතේ විභාගවල බදාදා 9:30 11:30 MCQ පේපර්. හැබැයි පුතේ පේපරේ බලන්නවත් එපා. මේ මට නෑ නේද? මේ වෙලාවේ තමන්ට අවංක වෙලා වැඩ කටයුතු කරගන්න. හොඳයි පුතේ. යා එන්න පුතේ 6 වෙනි පිටුව දලදේශීය නිෂ්පාද්‍ය අවදමකය යනුවෙන් කුමක් අදහස් වේද? දලදේශීය නිෂ්පාද්‍ය අවදමකය යනුවෙන් කුමක් අදහස් වේද? මම ආයෙ කියන පුතේ බදාදා 6:30 8:30 පන්තියේ තියෙනවා. 6:30 8:30 උගන්වනවා. 9:30 11:30 විභාගෙ තියෙනවා. ආයෙ හවස මන්තියක් තියෙනවා. බදාදා අර මැද පැය දෙක අරන් විභාගෙ තියෙනවා. තේරෙනව නේද? රයිට්. දලදේශීය නිෂ්පාද්‍ය අවදමකය යනු කුමක්ද? දලදේශීය නිෂ්පාද්‍ය අවදමකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකයා අතර දක්නට ලැබෙන ප්‍රධාන වෙනස්කම් මොනවාද? හරිද? දලදේශීය නිෂ්පාද්‍ය අවදමකය කියන්නේ මොකක්ද කියලා අහනවා පුතේ. ඒකයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයා අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. අපි බලමු. පුතේ මේ දලදේශීය නිෂ්පාදිතයේ අවදමකය කියන එක ජාතික ගිණුම් රිවිෂන් එකේදී ආයෙහුවේ. දලදේශීය නිෂ්පාදිතයේ අවදමකය කියන එක නැත්නම් ගම්ම්‍ය මිල දර්ශකය කියන එක අපේ ජාතික ගිණුම් රිවිෂන් එකේදී ආයෙ හම්බ වෙනවා. ඒ වුණාට දැන් පොඩ්ඩක් අපි ආයෙ මතක් කරගෙන පොඩ්ඩක් බලමු. හරිද? රයිට්. පුතේ මෙන්න මේකයි සිද්ධ. මේ ගම්ම්‍ය මිල දර්ශකය නැත්නම් දදේනි අවදමකය හැදෙන්නේ කොහොමද මෙන්න? දදේනි අවදමකය. දදේනි අවදමකය. දදේනි අවදමකය. දදේනි අවදමකය. නැත්නම් කියනවා ගම්ම්‍ය මිල දර්ශකය. හැදෙන්නේ පුතේ මෙන්න මෙහෙම. ඉර උඩ දානවා පවත්නා මිලට. පවත්නා මිලට. නැත්නම් තව නමක් කියන්න පුළුවන් පුතේ නාමික මිලට. දදේ පවත්නා මිලට නාමික මිලට දදේනි උඩ දානවා. හරිද? පවත්
පවත්නා මිල කියන, නාමික මිල කියන, වර්තන මිල කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. පවත්නා මිලට, නාමික මිලට දදී. අපි දැන් පවත්නා මිල කියන්න පුළුවන් වර්තන මිලක්. තව හොඳ වචනයක් දාමු. වර්තන මිලට. වර්තමාන මිලට. දලදේශ නිෂ්පාදනය අරගෙන මේක බෙදනවා පුතේ මොකෙන්ද? ස්ථාවර මිලට. නැත්තම් මූර්ත දදීනි. මූර්ත දදීනි. මූර්ත දදීනි බෙද. බෙදලා වැඩි කරනවා පුතේ 100. අන්න එතකොට එනවා පුතේ දලදේශීය නිෂ්පාතයේ ගම්ම්‍ය අවදමකය නැත්තම් ඔය කියන ගම්ම්‍ය මිල දර්ශකය. නැත්තම් ඔය කියන ගම්ම්‍ය මිල දර්ශකය. දැන් පොඩ මතක් කරමු පුතේ මොකක්ද වර්තන මිල කියන්නේ? මොකක්ද නාමික මිල කියලා කියන්නේ? පුතේ වර්තන මිල නැත්තම් නාමික මිල කියලා කියන්නේ ඒ වර්ෂයේ නිෂ්පාදනයේ වටිනාකම ඒ වර්ෂයේ මිලෙන් වැඩි කළාම ලැබෙන අගය. ඒ වර්ෂයේ නිෂ්පාදනයේ වටිනාකම ඒ වර්ෂයේ මිලෙන් වැඩි කළාම ලැබෙන අගයට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? නාමික මිලට, වර්තන මිලට, පවත්නා මිලට දදීනි කියලා කියනවා. 2020 නිෂ්පාදනයේ වටිනාකම 2020 මිලෙන් වැඩි කරනවා. දැන් අපි දන්නවනේ පුතේ දලදේශීය නිෂ්පාදනයේ හොයද්දි වටිනාකම ගන්නේ කොහොමද? දලදේශීය නිෂ්පාදනය ගන්න වටිනාකම ගන්නේ කොහොමද? මිල වැඩි කරනවා මොකද පුතේ? ප්‍රමාණය. වර්තන මිලට, නාමික මිලට කියන්නේ මොකද්ද පුතේ? ඒ අවුරුද්දේ නිෂ්පාදනයේ වටිනාකම ඒ අවුරුද්දේ මිලෙන් වැඩි කරලා ගන්න. මොකද ගන්නේ? ඒ අවුරුද්දේ නිෂ්පාදනයේ වටිනාකම ඒ අවුරුද්දේ මිලෙන් ගන්න. ඒ අවුරුද්දේ නිෂ්පාදනයේ වටිනාකම ඒ අවුරුද්දේ මිලෙන් වැඩි කරලා ගත්තම ඒකට කියනවා පුතේ නම වර්තන මිලට, නාමික මිලට දදී. පුතේ මේ වර්තන මිලට, නාමික මිලට දදේනිගේ ඇතුලේ මෙන්න මේ දෙක තියෙනවා. මිල වෙනස තියෙනවා. මිල වෙනස තියෙනවා. ඒ වගේම ප්‍රමාණ වෙනසක් තියෙනවා. මිල වෙනසක් තියෙනවා, ප්‍රමාණ වෙනසක් තියෙනවා. තේරුණා? මිල ප්‍රමාණයෙන් වැඩි කළනේ වර්තන මිලට දදේනි ගන්නේ, නාමික මිලට දදේනි ගන්නේ. ඔය වර්තන මිලට දලදේශීය නිෂ්පාදනය ඇතුලේ මිල වෙනසක් තියෙනවා පුතේ, ප්‍රමාණ වෙනසක් තියෙනවා. මිල වෙනසක් තියෙනවා, ප්‍රමාණ වෙනසක් තියෙනවා. තොර වර්තන මිලට දදේනි එන්නේ කොහොමද පුතේ? ඒ අවුරුද්දේ මිල ප්‍රමාණයෙන් වැඩි කරනවා. 2020 භාණ්ඩ ප්‍රමාණය 2020 මිලෙන් වැඩි කරනවා. මිල ප්‍රමාණයෙන් වැඩි කරලා ගන්න වර්තන මිලට, නාමික මිලට දදේනි. පුතේ ස්ථාවර මිලට දදේනි ඇතුලේ තියෙන්නේ ප්‍රමාණ වෙනස විතරයි. ස්ථාවර මිලට දදේනි ඇතුලේ තියෙන පුතේ වචනේ අර්ථයම බලන්න. ප්‍රමාණ වෙනස විතරයි. ප්‍රමාණ වෙනස විතරයි. මිල ස්ථාවරයි. ඒකෙන් ස්ථාවර මිල කිව්වේ. මිල ස්ථාවරයි, ප්‍රමාණ විතරයි වෙනස් වෙන්නේ. තේරුම් ගන්න. නාමික මිල ඇතුලේ මිල වෙනසක් තියෙන, ප්‍රමාණ වෙනසක් තියෙන. ස්ථාවර මිල ඇතුලේ තියෙන මිල වෙනස විතරයි. sorry. ස්ථාවර මිලට එක ඇතුලේ තියෙන ප්‍රමාණ වෙනස විතරයි. මිල ස්ථාවරයි. මේ ස්ථාවර මිලට මූර්ත දදීනිය ඇතුලේ තියෙන පුතේ ප්‍රමාණ වෙනස විතරයි. මිල ස්ථාවරයි. දැන් මොකද වෙන්නේ පුතේ? මේ බලන්න. දැන් පුතේ මේ ප්‍රමාණ වෙනසට ප්‍රමාණ වෙනස සුළු වෙනවා. ඉතුරු වෙන්නේ මොකක්ද? නිෂ්පාදිතේ මිල වෙනස. ඒ මිල වෙනස පුතේ වැඩි කරනවා 100. එන උත්තරයට කියනවා ගම්ම්‍ය අවදමකයේ ගම්ම්‍ය මිල දර්ශනය. එහෙනම් කොහොමද කියන්නේ?
වර්තන මිලට නිෂ්පාදනය ඇතුලේ තියෙන්නේ වර්තන මිලට නිෂ්පාදනය හැදෙන්නේ ඒ අවුරුද්දේ මිල ප්‍රමාණයෙන් වැඩි කළා. ඒ අවුරුද්දේ මිල ප්‍රමාණයෙන් වැඩි කළා. ඒතර වර්තන මිල ඇතුලේ පුතේ මිල වෙනසක් තියෙනවා ප්‍රමාණ වෙනසක් තියෙනවා. මිල වෙනසක් තියෙනවා ප්‍රමාණ වෙනසක් තියෙනවා. ඒ නෝ පුතේ ඒක බෙදෙනවා ස්ථාවර මිලට මූර්ත දදේනි. ස්ථාවර මිල ඇතුලේ පුතේ මිල ස්ථාවරයි මිල වෙනසයි. තියෙන්නේ මොකක්ද? ප්‍රමාණ වෙනස විතරයි. එහෙනම් බලන්න දැන් ප්‍රමාණ වෙනසට ප්‍රමාණ වෙනස ගියාට පස්සේ ඉතුරු වෙන්නේ මොකක්ද? මිල. දලදේශීය නිෂ්පාදිතේ මිල වෙනස ඉතුරු. අන්නේ මිල වෙනස පුතේ වැඩි කළාම 100ෙන් ලැබෙන්නේ මොකක්ද? මිල වෙනස 100ෙන් වැඩි කළාම ඉන්නේ මිලේ සිදු වෙච්ච වෙනස. ඒ මිලේ සිදු වෙච්ච වෙනස ප්‍රතිශතයක් විදියට එන්නේ. අන්න ඒකට කියනවා පුතේ නම දදේනී ගම්ම්‍ය අවදමකේ ගම්ම්‍ය මිල දර්ශකය. right? limiting දලදේශීය නිෂ්පාදිතයේ දලදේශීය නිෂ්පාදිතයේ අවදමකය යනු දලදේශීය නිෂ්පාදිතයේ අවදමකය යනු පවත්නා වර්ෂයේ දලදේශීය නිෂ්පාදිතයේ වර්තන අගය මත බලන්න පවත්නා වර්ෂයේ දලදේශීය නිෂ්පාදිතයේ වර්තන අගය මත පවත්නා වර්ෂයේ දලදේශීය නිෂ්පාදිතයේ වර්තන අගය මත පවත්නා වර්ෂයේ දලදේශීය නිෂ්පාදිතයේ වර්තන අගය මත උද්ධමනය කොතෙක් දුරට බලපා තිබේද යන්න නිර්ණය කිරීමට යොදා ගැනෙන බලපා තිබේද යන්න නිර්ණය කිරීමට යොදා ගැනෙන ආර්ථික මිනුමකි. නිර්ණය කිරීමට යොදා ගැනෙන ආර්ථික මිනුමකි. මම ආයෙ කියන පුතේ බලන්න හොඳට. දලදේශීය නිෂ්පාදිතයේ අවදමකය යනු පවත්නා වර්ෂයේ දලදේශීය නිෂ්පාදිතයේ වර්තනාගය මත උද්ධමනය කොතෙක් දුරට බලපා තිබේද යන්න නිර්ණය කිරීමට යොදා ගැනෙන ආර්ථික මිනුමකි. හරිද? right. මිනුමකි. තවලයන්තේ පාසදා සූත්‍රය යොදාගෙන මේ ගණනය කරා. පුතේ ඔක ඊට වඩා ලේසි නිර්වචනයක් මම පුතට කියලා දෙන්න. සූත්‍රයම නිර්වචනයක් විදියට හරවලා ලියන්න පුතේ ඒත් හරි. මෙන්න මේක ලේසි කියලා මට හිතෙනවා. ඔය දැන් කියපු නිර්වචනයට වඩා. මෙන්න මේක මතක් බලන්න. මෙන්න මෙහෙම කියන්නේ. දලදේශීය නිෂ්පාදනයේ අවදමකය යන නැත්නම් ගම්ම්‍ය මිල දර්ශකය යන
වර්තන මිලට දලදේශීය නිෂ්පාදනයේ වටිනාකම ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි. මම හිතනවා ඒක පොඩ්ඩක් ලේසි වගේ නේද? ඒක ලේසි වගේ නේද? ආරයිට්. කියමු මෙහෙම කොහොමද කියන්නේ? වර්තන මිලට දලදේශීය නිෂ්පාදනයේ වටිනාකම ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් ලෙස දැක්වීම ගම්ම්‍ය මිල දර්ශකයයි. පුතේ අර මුකුත් බයිල ඕනේ නැහැ. මේ මුකුත් තේරුම් ගන්න ඕනේ නැහැ. තේරුම් නැහැ කියලා හිතන්නකෝ. මුකුත් තේරුන්නේ නැහැ. මේ නිර්වචන විතරක් මතක තියාගන්න. මේ නිර්වචන. එයාට ස්ථාවර මිල, නාමික මිල, මූර්ත මෙලෝදයක් බෑ. හැබැයි මේ නිර්වචන මතක තියාගන්න. මෙන්න මොකක්ද? දලදේශීය නිෂ්පාදයේ අවදමකය යනු වර්තන මිලට දලදේශීය නිෂ්පාදනයේ වටිනාකම ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීම. හරිද? රයිට්. යා. ලියන්න පුතේ නිර්වචනයක් පොඩ උඩින් ලියමු නේද? උඩින් ලියමු. රෝමන් අංක 3 ප්‍රශ්න උඩින්ම ලියන්න පුතේ. දදේනි අවදමකය යනු දලදේශීය නිෂ්පාදනයේ අවදමකය යනු දලදේශීය නිෂ්පාදනයේ අවදමකය යනු වර්තන මිලට දලදේශීය නිෂ්පාදනයේ වටිනාකම යනු වර්තන මිලට දලදේශීය නිෂ්පාදනයේ වටිනාකම වර්තන මිලට දලදේශීය නිෂ්පාදනයේ වටිනාකම ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදනයේ වටිනාකම වර්තන මිලට දලදේශීය නිෂ්පාදනයේ වටිනාකම ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදනයේ ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි. 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 හොඳයි හොඳ උස්මක් ගන්න පුතේ. හරි. දැන් සූත්‍ර ලියන්න ලස්සනට. මෙතන අදහස් වෙනවා. මේක ASCII මිල වෙනසයි ප්‍රමාණ වෙනසයි දෙකම තියෙනවා. මෙතන තියෙන ප්‍රමාණ වෙනස විතරයි. ප්‍රමාණ වෙනසට ප්‍රමාණ වෙනස ගියාම ඉතුරු වෙන්නේ මොකක්ද? මිල වෙනස. ඒ මිල වෙනස 100න් වැඩි කරාම වෙනවා පුතේ. මිලේ සිදු වෙච්ච වැඩි. දලදේශීය නිෂ්පාදනයේ ඇතුළත් භාණ්ඩවල මිල ගණන් වල වෙච්ච වැඩි. දලදේශීය නිෂ්පාදනයේ ඇතුළත් භාණ්ඩවල මිල ගණන් වල වෙච්ච වැඩි. right? මේක පුතේ ලස්සනට පොටු ඇතුලේ ලියන්න. මේ ඉරි කෑලි ගහලා රතු පෑනේ ඒව වෙනම දාගන්න. මෙන්න මේව පුතේ වෙනම පොට්ටක් දාගන්න. සූත්‍රය ලියන්න. කවන නිර්වචන විතරක් නෙවෙයි උඩ එක ලියන්න පුතේ ප්‍රශ්නයක් නැහැ. බොහොම අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් පසු කරමින් ඉන්නේ නේද? ඇත්තම ඔන්ලයින් කරලා එපා වෙලා ඉන්නේ පුතා හොඳේ. මට ඇත්තටම එපා වෙලා ඉන්නේ ඔන්ලයින් කිරුවාව. නේද? උදේවලත් එහෙමයි. පන්තියක් පටන් ගන්න කාලයක් ගැන හිතා ගන්නවත් බෑ පුතා. තේරෙනවද? ඔව් දෙක් විභාගෙකින් කාල යන්න වෙනවා. ඉතින් මෙහෙම නේ පේනවනේ. තාම ඉතින් පිළිවෙලක් නැහැ නේද තාම. ඉවර වෙන්න දවසකුත් නැහැ දෙයකට ප්‍රශ්න තියෙන්නේ. නේද? ඇප්ලිකේෂන් එකත් අසං කරලා නැහැ. සමහර ඒවා අසං කරලා ඒවා යවලත් නැහැ. හැම පැත්තෙම අවුලක් ඉතින්.
පුතර කියන්නේ ඉතින් කලබල වෙන්නේ නැතුව මේ ලැබෙන කාලයෙන් ප්‍රයෝජනය අරගෙන හොඳට වැටි කරගන්න. හරිද? රයිට්. ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අරගෙන වැටි කරගන්න. හොඳයි. රයිට්. හොඳයි. දැන් අපෙන් අහනවා පුතේ ගම්ම්‍ය මිල දර්ශකයයි ගම්ම්‍ය මිල දර්ශකයයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය අතර තියෙන වෙනස මොකක්ද කියලා. මොකද ගම්ම්‍ය මිල දර්ශකයයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය අතර තියෙන වෙනස මොකක්ද කියලා. පළවෙනි වෙනස තමයි පුතේ මෙන්න මේක. පළවෙනි වෙනස තමයි මේක. මොකක්ද? පළවෙනි වෙනස තමයි මෙන්න මේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ තියෙන්නේ භාණ්ඩ අයිතම 392යි. හරවල බලන්න. හරවල බලන්න. ඇත්ත නේද? කෝපාමීදාගේ භාණ්ඩ කීයද? 392යි. එතකොට කොළඹ පාරිභෝගික මිල දර්ශකය හදන්න ගත්තේ භාණ්ඩ වර්ග 392යි. කෝපාමීදාගේ තියෙන්නේ භාණ්ඩ වර්ග 392ක මිල විචරණ. හැබැයි පුතේ ගම්ම්‍ය මිල දර්ශකයේ තියෙන්නේ ගම්ම්‍ය මිල දර්ශකයේ තියෙන්නේ දලදේශීය නිෂ්පාදනයේ ඇතුළත් සියලුම භාණ්ඩ හා සේවාවල මිල විචරණ. අන්න වෙනස. මොකක්ද පළවෙනි වෙනස? කෝපාමීදාගේ තියෙන්නේ භාණ්ඩ 392ක මිල වෙනස් වීම. භාණ්ඩ පැසක් ගත්තනේ. හැබැයි ගම්ම්‍ය මිල දර්ශකයේ තියෙන්නේ දලදේශීය නිෂ්පාදනයේම සිදුවෙච්ච මිල විචරණ. අන්න ඒක තමයි පළවෙනි කරුණ තියෙන්නේ. හිමීට පළවෙනි කරුණ කියවන්න පුතේ. පළවෙනි කරුණ හිමීට කියවන්න. පළවෙනි කරුණ හිමීට කියවන්න. right කියවන්න. මේ බලන්න කියව. ආර්ථිකය තුළ නිෂ්පාදනය කරනු ලබන සියලු භාණ්ඩ හා සේවාවල මිලයන් දලදේශීය නිෂ්පාදනයේ අවදානමකය මගින් ආවරණය කෙරේ. හයිලයිට් කරන්න තියෙන්නේ සියලුම භාණ්ඩ හා සේවාවල මිලයන්. හයිලයිට් කරන්න පුතේ සියලුම භාණ්ඩ හා සේවාවල මිලයන්. සියලුම භාණ්ඩ හා සේවාවල මිලයන්. දලදේශීය නිෂ්පාදනයේ ආවරණය කෙරේ. ඒත් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් ආවරණය කෙරුණේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශයන් ජීවත් වන මිනිසුන්ගේ පාරිභෝජනය කරන පාරිභෝගික භාණ්ඩ පැසක පමණි. හයිලයිට් කරන්න පුතේ. පාරිභෝගික භාණ්ඩ පාරිභෝගිකයන් හයිලයිට් කරන්න. පාරිභෝගික භාණ්ඩ පැසක මිලයන්. අන්න හයිලයිට් කරන්න. පාරිභෝගික භාණ්ඩ පැසක මිලයන් කියන එක හයිලයිට්. එහෙනම් මොකද්ද පුතේ වෙනස පළවෙනි එක? අයිසරයක් බලන්න. සියලු මේ දලදේශීය නිෂ්පාදනයේ ඇතුළත් සියලු භාණ්ඩවල මිල විචලනයන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ පෙන්නනවා. දලදේශීය නිෂ්පාදනයේ ඇතුළත් සියලු භාණ්ඩවල මිල විචලනයන් පෙන්වනවා මොකේද පුතේ? අවදමකයේ තුල පෙන්නනවා. හැබැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ පෙන්වන්නේ භාණ්ඩ පැසේ මිල ගණන් විතරයි. අයිසරයක් හොඳට කියමු පුතේ. ආර්ථිකය තුළ නිෂ්පාදනය කරනු ලබන සියලුම අවසාන භාණ්ඩ හා සේවාවල මිලයන් දලදේශීය නිෂ්පාදනයේ අවදමකය මගින් ආවරණය කෙරේ. එහෙත් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් ආවරණය කෙරුණේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශයන් ජීවත් වන මිනිසුන් පාරිභෝජනය කරන භාණ්ඩ හා සේවා පැසක මිලයන් පමණි. පැහැදිලිද? right. එහෙම බැලුවොත් පුතේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ වර්ග 407යි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ වර්ග 392යි.
නිෂ්පාදකයන්ගේ මිල දර්ශකයේ කාණ්ඩ 16යි. වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ආවරණය වන මිල දර්ශකය මොකක්ද? ඔව්, ගම්ම්‍ය මිල දර්ශකය. ඒකේ පුතේ දලදේශීය නිෂ්පාදනය ඇතුළත් සියලුම භාණ්ඩ අන්තර්ගතයි. දෙවෙනි එක පුතේ අපි මෙන්න මෙහෙම බලමු. වෙනස් දෙවෙනි වෙනස තමයි මෙන්න මේක. කොළඹ පාරිභෝගික මිල දර්ශකය හදන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ආවරණය කරනවා. මොකද පුතේ? කෝපාමීදා හදන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලු නාගරික ප්‍රදේශ ආවරණය කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සියලු නාගරික ප්‍රදේශ ආවරණය කරනවා. හැබැයි ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මේ ගම්ම්‍ය මිල දර්ශකයේ තියෙන්නේ සමස්ත රටේම දලදේශීය නිෂ්පාදනයේ මිල ගණන් වල වෙච්ච වැඩිවීම. දෙවෙනි වෙනස එන මොකද්ද පුතේ? කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ හදන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවලින් මිල ගණන් අරගෙන. ත්‍රාවරණයේ කොළඹ දිස්ත්‍රික්කය. හැබැයි දලදේශීය නිෂ්පාදනයේ ගම්ම්‍ය මිල දර්ශකයේ සමස්ත රටේම දලදේශීය නිෂ්පාදනය සිදු වෙච්ච වැඩිවීම පේනවා. ඒක තමයි පුතේ දෙවෙනි තරුවෙන් කියන්නේ. බලන්න හොඳට. දලදේශීය නිෂ්පාදනයේ අවදමකයේ ආවරණය කරුණේ ආර්ථික ප්‍රදේශය තුල නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා පමණක් වුවද කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ආවරණය කරුණේ දේශීය වශයෙන් තුන්වෙනි කොට බලන්න පුතේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශයෙන් ජීවත් වන මිනිසුන් ජීවන වියදම් දර්ශකයක් වන අතර දලදේශීය නිෂ්පාදනයේ අවදමකය ආර්ථිකයේ සමස්ත හැසිරීම පෙන්වුම් කරයි. හරිද? තුන්වෙනි කරුණ කියවීම. තුන්වෙනි කරුණ කියවන්න. කොළඹ දිස්ත්‍රික්කයේ පාරිභෝගික මිල දර්ශකයේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශයන් ජීවත් වන මිනිසුන්ගේ ජීවන වියදම දර්ශකයක් වන අතර දලදේශීය නිෂ්පාදනයේ අවදමකය ආර්ථිකයේ සමස්ත මිල මට්ටමේ හැසිරීම පෙන්වුම් කරයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ කොළඹට අයිති. දලදේශීය නිෂ්පාදනයේ සමස්ත රටටම අයිති. දෙවෙනි කරුණ කියවෙන්නේ මෙන්න මේක. දෙවෙනි එකයි. මම පළවෙනි එක කිව්වා තුන්වෙනි එක කිව්වා. දැන් දෙවෙනි එක කියනවා. දෙවෙනි එක කොට මිසුණා. දලදේශීය නිෂ්පාදනය ඇතුලේ තියෙන්නේ අපේ ආර්ථික ප්‍රදේශය තුල බිහි කරපු නිෂ්පාදනය විතරයි. ඒකනේ දලදේශීය නිෂ්පාදනය කියන්නේ. ඒක ඇතුලේ ආනයන නැහැ. ආනයනික භාණ්ඩ නැහැ. එන කියන්නේ මොකද්ද? දලදේශීය නිෂ්පාදිතය තුල තියෙන්නේ අපේ ආර්ථික ප්‍රදේශය තුල අපේ රටේ හදපුව විතරයි. අපේ රටේ හදපු භාණ්ඩවල මිල විචලනයන් විතරයි. හැබැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඇතුලේ අපේ රටේ හදපුවක් තියෙනවා ආනයනික භාණ්ඩයක්. එහෙනම් දෙවෙනි වෙනස්කම අපි කියනවා මොකද්ද පුතේ? කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අර භාණ්ඩ 392 ඇතුලේ අපේ රටේ හදපුවක් තියෙනවා ආනයනය කරපුවක් තියෙනවා. අර 392 ඇතුලේ අපේ රටේ හදපුවක් තියෙනවා ආනයනය කරපුවක් තියෙනවා. හැබැයි කිරි පුතේ මේ දලදේශීය නිෂ්පාදනයේ ඇතුලේ තියෙන්නේ අපේ ආර්ථික ප්‍රදේශය අපේ රටේ හදපුව විතරයි. ඒක තමයි පුතේ දෙවෙනි කරුණේ කියවන්නේ. හොඳට කියමු. දෙවෙනි කරුණ හොඳට කියවන්න. දෙවෙනි පොයින්ට් එක. දලදේශීය නිෂ්පාදකයේ අවදමනය මගින් ආවරණය කරන්නේ ආර්ථික ප්‍රදේශය තුල නිෂ්පාදනය කරන භාණ්ඩ සේවා පමණක් වුවත් highlight කරන ආර්ථික ප්‍රදේශය. වත් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලබන පාරිභෝගික භාණ්ඩ මෙන්ම ආනයනය කරන ලබන පාරිභෝගික භාණ්ඩ ආවරණය වේ. තර බලන්න පුතේ හොඳට highlight කරන්න මෙන්න මේ වචන දෙක. ආර්ථික ප්‍රදේශය තුල නිෂ්පාදනය කරන ලබන භාණ්ඩ පමණයි. highlight කරන්න. ආර්ථික ප්‍රදේශය තුල නිෂ්පාදනය කරන භාණ්ඩ පමණයි. ඊට පස්සේ කියනවා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පාරිභෝගික භාණ්ඩ මේක highlight කරන්න. ආනයනය කරනු ලබන පාරිභෝගික භාණ්ඩයේ මිලයන්ද ආවරණය වේ.
ආනයනය කරන පාරිභෝගික භාණ්ඩ මිල යන්ද ආවරණය. එහෙනම් පැහැදිලිව කියමු පුතේ. ගම්ම්‍ය මිල දර්ශකය ඇතුලේ තියෙන්නේ දළදේශීය නිෂ්පාදන. රටේ ආර්ථික ප්‍රදේශය තුල හදපු භාණ්ඩවල මිල විචලනය විතරයි. දළදේශීය නිෂ්පාදනය ඇතුලේ තියෙන්නේ ආර්ථික ප්‍රදේශය තුල රට ඇතුලේ නිපද වූ භාණ්ඩවල වටිනාකම විතරයි. හැබැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ වර්ග 392 ඇතුලේ රටේ හදපුවක් තියෙනවා ආනයනය කරපුවක් තියෙනවා. හරිද? රයිට්. ඊළඟ හතරවෙනි පොයින්ට් එක. මේ බලන්න. කොළඹ පාරිභෝගික මිල දර්ශකය සඳහා සැලකිල්ලට ගැනෙන මිලයන් නිරූපණය කරන පාරිභෝගික භාණ්ඩ හා සේවා පැස ස්ථාවර එකක් වන අතර පාරිභෝගික වියදම තුල ඒ භාණ්ඩ සාපේක්ෂ වැදගත්කම් මත බර තබා ඇත. ඒ දළදේශීය නිෂ්පාදනයේ අවදමකයේ තුල ඇතුළත් මිල ගණන් තෝරාගත් මිල ගණන් සමූහයක් නොවන අතර භාණ්ඩ හා සේවා පරාසයද වාර්ෂික වෙනවා. හැබැයි පුතේ ඊළඟ බලන්න. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ පැස ස්ථාවරයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ හදන්න ගන්න භාණ්ඩ පැස ස්ථාවරයි 392යි. හැබැයි දළදේශීය නිෂ්පාදනයේ ගම්ම්‍ය අවදමකයට ස්ථාවර භාණ්ඩ පැසක් බඩුවල්ලා නැහැ. රටේ නිපදවන සියලු භාණ්ඩ. ඒක හැමදා අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. එහෙනම් මොකද පුතේ කියන්න ඕන? කොළඹ පාරිභෝගික මිල දර්ශකය හදන්න ගන්න භාණ්ඩ පැස ස්ථාවරයි 392යි. හැබැයි දළදේශීය නිෂ්පාදනය කියන එක වසරක් පාසා වෙනස් වෙනවා. ඒතර ගම්ම්‍ය මිල දර්ශකයේ ඇතුළත් වන භාණ්ඩ ස්ථාවර නැහැ, වෙනස් වෙනවා. මම මේ කරුණ පුතේ සරල වාක්‍යන මුල්ලිය පාත්‍ර වෙනස් වීමට පාත්‍ර වන්නකි කියලා තියෙනවනේ. එතන පුතේ රතු පෑන අරගෙන ඔය ෆොන්ට් සයිස් එකම ලියන්න. ඔය ෆොන්ට් සයිස් එකම ලියන්න. ඒතර මුද්‍රිත අකුරුයි ලියන අකුරුයි අතර වෙනසක් වෙන්න බෑ. ලියන්න. කෝපාමීදා භාණ්ඩ පැස ස්ථාවර වේ 392. කෙටි කරලා ලියන්න. කෝපාමීදා භාණ්ඩ පැස ස්ථාවර වේ 392. නමුත් ගම්ම්‍ය මිල දර්ශකයේ භාණ්ඩ පැසක් ගම්ම්‍ය මිල දර්ශකයේ ස්ථාවර භාණ්ඩ පැසක් නොපවතින අතර දදේනියට ඇතුළත් සියලු භාණ්ඩ ඇතුළත් වේ. දදේනියට ඇතුළත් සියලු භාණ්ඩ ඇතුළත් වේ. දදේනියට ඇතුළත් සියලු භාණ්ඩ ඇතුළත් වේ. ආයෙ කියනවා පුතේ. කෝපාමීදා භාණ්ඩ පැස ස්ථාවර වේ 392යි. ගම්ම්‍ය මිල දර්ශකයට දදේනියට ඇතුළත් සියලු භාණ්ඩ ඇතුළත් වේ, ස්ථාවර එකක් නැහැ. අන්නේ අදහස එනවා. පුතේ මම අලුත් කරුණක් කියනවා. දැන් කරුණු තියෙනනේ වෙනස්කම් 1 2 3 4යි. පස්වෙනියට තව ඉරි කෑල්ලක් ගහලා පොයින්ට් එකක් ලියන්න. වෙනසක් ලියන්න. ලියන්න මේක. කෝපාමීදා තුල ඇතුළත් වන්නේ පාරිභෝජන භාණ්ඩ සේවා පමණි. අලුත් ඉරි කෑල්ලක් ගහලා අලුත් කරුණක් අලුත් වෙන සල්ලි යන පුතේ. කෝපාමීදා තුල ඇතුළත් වන්නේ පාරිභෝගික භාණ්ඩ පමණි.
කෝපාමීදා තුළ ඇතුළත් වන්නේ පාරිභෝගික භාණ්ඩ පමණයි. නමුත් දදේනී අවදමකය තුළ පාරිභෝගික භාණ්ඩ මෙන්ම ප්‍රාග්ධන භාණ්ඩවල මිල වෙනස්කම්ද අන්තර්ගත වේ. නමුත් දදේනී අවදමකය තුළ පාරිභෝගික භාණ්ඩ මෙන්ම ප්‍රාග්ධන භාණ්ඩවලද මිල වෙනස්කම් අන්තර්ගත වේ. දදේනී අවදමකය තුළ පාරිභෝගික භාණ්ඩ මෙන්ම ප්‍රාග්ධන භාණ්ඩවල මිල වෙනස්කම්ද අන්තර්ගත වේ. හරි. අමාරුයි නේද පුතේ? ඔව් අමාරුයි මොනව කරන්නද නේද? අමාරුයිද? හුස්ම ගන්නත් අමාරුයි. හුස්ම ගන්න අමාරු නම් පොඩක් සැලකිල්ලෙන් ඉන්න කවුද මේ VIP මధుවන්ත? ඉරුංගල නේද ඔයා? ඔව්. ඉරුංගලටත් කොරෝනා කියන්නේ ඉතින් ආයි අහන්න දෙයක් නෑ. නේ? හොඳයි. පරිස්සමෙන් ඉන්න ඕන පුතේ. හරිද? ඔයා නම් දෙවෙනි සැරේ දරුවෙක් නේ ටිකක් පරිස්සම් වුණත් ඇති. ඔය පළවෙනි සැරේ දරුවෝ නම් හොඳටම පරිස්සම් වෙන්න ඕන. දෙවෙනි සැරේ දරුවෝ පරිස්සම් වෙන්න. හැබැයි පළවෙනි සැරේ දරුවෝ වඩාත් හොඳින් පරිස්සම් වෙන්න ඕන. හරිද? right. ගෙයින් එළියට පයින් පාරයක් ගන්න මම කියපු දේ මතක් කරගන්න ඕන. පරිස්සම් වෙන්නේ තාම පරිස්සම්ද. හොඳයි. අපි යනවා ඊට පස්සේ පුතේ තුන්වෙනි ප්‍රශ්නේ. වචන තුනක් වෙනවා මොකද පුතේ? උද්දමනය, අවදමනය, නිරුද්ධමනය. සාකච්ඡා කරමු. උද්දමනය, අවදමනය සහ නිරුද්ධමනය. කතා කරමු. උද්දමනය, අවදමනය සහ නිරුද්ධමනය. හොඳයි. උද්දමනය, අවදමනය සහ නිරුද්ධමනය. පුතේ උද්දමනය කියන්නේ මේකයි. රටක භාණ්ඩ හා සේවා මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම උද්දමනයයි. මොකද කියන්නේ? රටක මේ භාණ්ඩ හා සේවා මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම උද්දමනය. එහෙනම් කොහොමද කියන්නේ? රටක භාණ්ඩ හා සේවා මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම උද්දමනය. එහෙනම් රටක බඩු මිල පුතේ අඛණ්ඩව ඉහළ යනවා නම් අපි ඒකට නමක් කියන මොකද පුතේ කියන්නම්? උද්දමනය. එහෙනම් මොකද පුතේ උද්දමනය කියන්නේ? සරල නිර්වචනයකට අපි එනවා. රටක භාණ්ඩ හා සේවා පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම උද්දමනය. හරිද? අපි ලියලා දාමු පුතේ. පොදු මිල මට්ටමෙහි ලියන්න අයන්න. පොදු මිල මට්ටමෙහි අඛණ්ඩ ඉහළ යාමක් පොදු මිල මට්ටමෙහි අඛණ්ඩ ඉහළ යාමක් පොදු මිල මට්ටමෙහි අඛණ්ඩ ඉහළ යාමක් උද්දමනයක් ලෙස හැඳින්වේ. පොදු මිල මට්ටමෙහි අඛණ්ඩ ඉහළ යාමක් උද්දමනයක් ලෙස හැඳින්වේ. පොදු මිල මට්ටමෙහි අඛණ්ඩ ඉහළ යාමක් උද්දමනයක් ලෙස හැඳින්වේ. පොදු මිල මට්ටමෙහි අඛණ්ඩ ඉහළ යාමක් උද්දමනයක් ලෙස හැඳින්වේ. ඒ ඊටාම ලේසි පුතේ නිර්වචන. පොදු මිල මට්ටමෙහි අඛණ්ඩ ඉහළ යාමක් උද්දමනයක් ලෙස හැඳින්වේ.
හැබැයි මගේ පුතේ හොඳට මතක තියාගන්න මෙන්න මේ කතාව. ඔය නිර්වචනයත් එක්ක තව පොයින්ට් දෙකක් ඇතුළත් වෙනවා. ඕකට විතරක් ලකුණු 3ක් ලැබෙන්නේ. ඕක ලකුණු 3ක් දුන්නොත් හිතන්න එපා ඔය වාක්‍ය කෑල්ලට ලකුණු 3 දෙනවයි කියලා. හරි. ඔයත් එක්කම පුතේ ලියන්න ඕන තව පොයින්ට් දෙකක් තියෙනවා. ඒක තමයි මෙන්න මේක. පුතේ උද්දමනය කියන්නේ අඛණ්ඩ ඉහළ යාම. උද්දමනය කියන්නේ අඛණ්ඩ ඉහළ යාම. උද්දමනය කියන්නේ අඛණ්ඩ ඉහළ යාම. මේ බලන්න. මේ ගත්තොත් මිල මේ පැත්තට නිකන් කාලය දාලා ගත්තොත් පුතේ සමහර කාලවලට මේ පුංචි සැපයුම් කම්පන නිසා මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා හැබැයි නැවත යථා තත්ත්වයට පත් වෙනවා. දැන් උදාහරණ ගත්තොත් පුතේ අප්‍රේල් මාසේ 5 වෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ 12 වෙනිදා වෙනකන් අපි කියනවා සිංහල අලුත් අවුරුද්ද නිසා ශනිකව බඩුමිල ඉහළ යාමක් සිදු වෙනවා. ඔබ දන්නවා අවුරුදු සීසන් එකේ බඩුමිල ඉහළ යාමක් සිදු වෙනවා. හැබැයි අවුරුද්ද පහුවෙලා අප්‍රේල් 12 වෙනිදායින් පස්සේ නැවත යථා තත්ත්වයට පත් වෙනවා. අර තිබුණු මිලටත් වඩා අඩුයි සමහර වෙලාවට. ඒ වගේම අපි දැන් ඔය ගම් වතුරක් වගේ එකක් ආවොත් ශනිකව එළවලු මිල වැඩි වෙලා ආයි සතියක් විතර යනකොට දැන් සෙටල් වෙන්නේ. පුතේ මෙන්න මේ වගේ తాවකාලික මිල විචලන අපි උද්දමන විදියට සලකන්නේ. උද්දමන එනම මතක තියාගන්න. උද්දමනයක් කියන්නේ භාණ්ඩ හා සේවා මිල මට්ටම අඛණ්ඩව ඉහළ යනවා. හැබැයි විවිධ తాවකාලික සැපයුම් කම්පන නිසා හරි මෙන්න මේ වගේ හටගන්න කෙටිකාලීන මිල උච්චාවචන කෙටිකාලීන මිල විචලන පුතේ අපි උද්දමන විදියට සලකන්නේ නැහැ. උද්දමන විදියට සලකන්නේ. ඔන්න ඔබ තමයි පුතේ ඔය දෙවනි ඡේදයෙන් කියන්නේ. බලන්න හොඳට කියවන්නට. ඒ පොදු මිල මට්ටමේ කෙටිකාලීන මිල ඉහළ යාමක් මින් අදහස් නොවන අතර එමගින් අනිවාර්යයෙන්ම සියලු භාණ්ඩ මිල ඉහළ යාමත් අදහස් නොවේ. මෙන්න මේ වගේ කෙටිකාලීනය පුතේ උද්දමන නොවේ. පොඩ රූපේ දාලා මතක් කරගන්න. චූටියේ රූපයක් ඇඳගන්න එතන. හරි. එනම් ඔය తాවකාලික මිල උච්චාවචන අපි උද්දමනයක්සේ සලකන්නේ නැහැ. අනිත් එක තමයි පුතේ මෙන්න මේක. උද්දමනෙත් එක අනිවාර්යෙන් කියන්න ඕන අනිත් වචනේ මොකක්ද? පුතේ උද්දමනකදී අනිවාර්යෙන්ම මුදලේ අගය පහළ වෙනවා. ඒකත් අනිවාර්යෙන්ම ලියන්න. මුදලේ අගය පහළ වෙනවා. කොහොමද මුදලේ අගය වෙන්නේ? මුදල් ඒකකය බෙදන්න ඕන මොකද? මිල දර්ශකය. මිල මට්ටම. උද්දමනකදී පුතේ මිල මට්ටම වැඩි වෙනවා මුදලේ අගය අඩු වෙනවා. මොකක්ද මුදලේ අගය කියන්නේ? මුදල් ඒකකයකින් මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. එහෙනම් මගේ පුතේ හොඳට මතක තියාගන්න. උද්දමනකදී සිද්ධ වෙන අනිත් දේ තමයි පුතේ
මුදලේ අගය අඛණ්ඩව පහළ වැටෙනවා. මුදලේ අගය අඛණ්ඩව පහළ වැටෙනවා. මොකද්ද මුදලේ අගය කියන්නේ? මුදල් ඒකකයකින් මිලට ගන්න මුදල් ඒකකයකින් මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. හරිද? බලන්න මේ විකල්පයක් ගහලා දෙන්න. උද්දමනයකදී දේශීය මුදල් ඒකකයේ ක්‍රය ශක්තිය මුදලේ අගය අඛණ්ඩව පහළ වැටෙනවා. මෙය සමාජීය වශයෙන් අයි. අන්න එතන පුතේ මෙන්න මේක පොඩ්ඩක් දාගන්න. අර ඉරිකෑල ගහපතන මේක පොඩ්ඩක් මතක් කරගන්න. එහෙනම් උද්දමනයේ නිර්වචනයත් එක්ක මේ දෙක කියන්නේ. මොකක්ද මේ දෙක? කෙටි කාලීන මිල විචලන උද්දමන විදියට ගන්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම උද්දමනයකදී මුදලේ අගය පහළ වැටෙනවා. හරි. ඊයින් පස්සේ අවදමනය ගැන අපි කතා කරමු. අවදමනය ගැන කතා කරමු. ආයන්. අවදමනය ලියන්නේ මොකක්ද අවදමනය කියන්නේ? අවදමනය කියන්නේ මොකක්ද? භාණ්ඩ හා සේවා පොදු මිල මට්ටමේ අඛණ්ඩව පහළ යාම. පුතේ රටක භාණ්ඩ හා සේවා පොදු මිල මට්ටම අඛණ්ඩව පහළ යනවා නම් අපි ඒකට කියනවා පුතේ නම මොන දමනයද? අවදමනය. ලියන්න පුතේ යටින්. යන්න. පොදු මිල මට්ටමේ අඛණ්ඩ පහළ වැටීමක් පොදු මිල මට්ටමේ අඛණ්ඩ පහළ වැටීමක් අවදමනයක් ලෙස හැඳින්වේ. පොදු මිල මට්ටමේ අඛණ්ඩ පහළ වැටීමක් අවදමනයක් ලෙස හැඳින්වේ. පොදු මිල මට්ටමේ අඛණ්ඩ පහළ වැටීමක් අවදමනයක් ලෙස හැඳින්වේ. පුතේ මේ අවදමන තත්ත්වය දිගින් දිගටම හටගන්න මේ ආර්ථික අවපාතය කියන සිද්ධාන්තයත් එක්ක. බලන්න කියවන්නේ ළඟ. වසර කිහිපයක් සිටේ පොදු බල මට්ටමේ හටගන්න අඛණ්ඩ පහළ වැටීම දරුණු අවපාත තත්ත්වයක් සමග එකිනෙක බැඳී පවතී. එතකොට අවුරුදු ගානක් තිස්සේ බඩු මිල ශීඝ්‍රයෙන් පහළ වැටෙනවා නම් ඒක බැඳිලා තියෙනවා. ඒක ඇමිලා තියෙනවා. මොකක් එක්කද? අවපාතයක් එක්ක. හයිලයිට් කරන්න. දරුණු ආර්ථික අවපාත තත්ත්වයක්. දරුණු අවපාත තත්ත්වයක් හා බැඳී පවතී. ඒතර මේ අවදමනය බැඳිලා තියෙනවා අවපාත තත්ත්වෙත් එක්ක. අවපාත සීන් එකත් එක්ක තමයි අවදමනය. යකිලා. නිරුද්ධමනය ගැන කතා කරමු. මොකද පුතේ නිරුද්ධමනය කියන්නේ මෙන්න මේකයි. රටක උද්දමන අනුපාතය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවන. අපි ඒකට කියනවා පුතේ නිරුද්ධමනය. අහන්න හොඳට මොකක්ද? රටක භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහළ යාමේ වේගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා නම් අපි ඒකට කියනවා නිරුද්ධමනය. රටක භාණ්ඩ හා සේවා මිල මට්ටම ඉහළ යාමේ වේගය එවත් උද්දමන අනුපාතයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා නම් අපි ඒකට කියනවා නිරුද්ධමනය. මේ බලන්න 2018 උද්දමනය 2017 උද්දමනය 112.
2018 උද්දමනය 10%. 2019 උද්දමනය 7%. 2020 උද්දමනය 6%. 2021 උද්දමනය 7%. ඔන්න ඔහොම උද්දමන අනුපාතේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා නම් ඒකට කියනවා අපි නමක් මොකද කියන්නේ නිරුද්ධමනය. මෙන්න මේ ඉලක්කම් ටික දාලා පෙන්නන්නට අක්කා. පොදු මිල මට්ටමේ අකණ්ඩ පහළ වැටීමක් අවදමනයේ ලෙස හඳුන්වන්නේ. වැරදුනොත් උත්තර කිව්වේ නෑනේ. ආයන්න ප්‍රශ්න කරන්නේ ආයන්නට උත්තරේ පොදු මිල මට්ටමේ අකණ්ඩ පහළ වැටීමක් අවදමනයේ ලෙස හඳුන්වන්නේ. right. යන්න නිරුද්ධමනය. මෙන්න මේක දාන්න. නිරුද්ධමනය. අද ටික වේලාසනේ මන්ති නවත්තමුද? ඒකනේ දරුවෝ කැමති නැහැ නේ වෙලා තියෙන්නේ. right. දාගන්න. 17 12යි 18 10යි 19 7යි 20 6යි 21 4යි. right. ලියන්න තියෙන නිරුද්ධ. කියන්නේ මේ නිරුද්ධමනය කියන්නේ මේකයි පුතේ. උද්දමනයෙන් ක්‍රමයෙන් මිදෙනවා කියන එක. උද්දමන අනුපාතය ක්‍රමයෙන් අඩු වෙනවා කියන්නේ මොන 12යි 8යි 10යි මේ ක්‍රමයෙන් අඩු වෙනවා. හරිද? right. ලියන්න තියටින්. යලි ලියන්න. නිරුද්ධමනය යනු උද්දමන අනුපාතිකයෙහි ප්‍රමාණය. නිරුද්ධමනය යනු උද්දමන අනුපාතිකයෙහි ප්‍රමාණය. නිරුද්ධමනය යනු උද්දමන අනුපාතිකයෙහි ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීමයි. නිරුද්ධමනය යනු උද්දමන අනුපාතිකයෙහි ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීමයි. නිරුද්ධමනය යනු උද්දමන අනුපාතිකයෙහි ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීමයි. මෙහිදී මිල මට්ටම ඉහළ නැගමින් උද්දමනයක් හටගැන්වුවද මිල මට්ටමේ ඉහළ යාමේ අනුපාතය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. හොඳට මතක තියාගන්න පුතේ මෙන්න මේ. නිරුද්ධමනය කියන්නේ උද්දමනයක් නෑ කියන එක නෙමෙයි. නිරුද්ධමනය කියන්නේ උද්දමනයක් නෑ කියන අදහස නෙමෙයි. නිරුද්ධමනය කියන්නේ පුතේ උද්දමනයෙන් ක්‍රමයෙන් මිදෙනවා අඩු වෙනවා කියන එක. හරිද? right. එතන යටින් තව පොඩ්ඩක් ලියන්න පුතේ. right. යන්නේ පුතේ තව වාක්‍යයක් ලියන්න එතන. තවත් ආකාරයකින් පවසන්නේ නම් තවත් ආකාරයකින් පවසන්නේ නම් තවත් ආකාරයකින් පවසන්නේ නම් නිරුද්ධමනය යනු
වාක්‍ය බුලියන් ක්‍රියාවෙන් තව අමතර නිරුද්ධමනය යනු තවත් ආකාරයකින් පවසන්නේ නම් නිරුද්ධමනය යනු රටක පොදු මිල මට්ටම නිරුද්ධමනය යනු රටක පොදු මිල මට්ටම අඩුවන වේගයකින් ඉහළ යාමයි. නිරුද්ධමනය යනු පොදු මිල මට්ටම අඩුවන වේගයකින් ඉහළ යාමයි. බා ඉහළ යනවා. හැබැයි අඩු වේගයකින්. අඩුවන වේගයකින් ඉහළ යාම. එහෙනම් පුතේ උද්දමනය, නිරුද්ධමනය, අවදමනය අපි සාකච්ඡා කරා. හරිද? right. තප්පරයක් ඉන්න පුතා මේ ෆෝන් එකේ බැටරිය වැහලා චුරු චුරුස් ගන්නවා පොඩ්ඩක්. හරි බලමු පුතේ. හොඳයි. right හරි. පුතේ අපෙන් ඊට පස්සේ නම මොකක්ද? මතු පිට උද්දමනය හා නිරුද්ධමනය අතර වෙනස. අපි ඊළඟට ප්‍රශ්නේ මතක තියාගමු. මතු පිට උද්දමනය හා මූලික උද්දමනය අතර වෙනස. කියන්නේ පුතේ හොඳයි. මතු පිට උද්දමනය හා මූලික උද්දමනය අතර වෙනස. ඔය මැසේජ් කරන එක නවත්තන්න. මතු පිට උද්දමනය හා මේ මූලික උද්දමනය අතර වෙනස. පුතේ මතු පිට උද්දමනය කියන්නේ මේක. headline inflation. මතු පිට උද්දමනය කියන්නේ පුතේ යම් අවස්ථාවක ආර්ථිකේ මතුවලා තියෙන හටගෙන තියෙන උද්දමනය. මතු පිට උද්දමනය කියන්නේ මොකද්ද පුතේ? යම් අවස්ථාවක ආර්ථිකේ හරිද? යම් අවස්ථාවක ආර්ථිකේ හටගෙන තියෙන උද්දම. මතුවලා තියෙන උද්දම. අපි අවධානය යොමු කළොත් 2019 මතු පිට උද්දමනය කීයද? 2019 අවුරුද්දේ මතු පිට උද්දමනය කීයද? 2019 අවුරුද්දේ මතු වෙලා තිබිච්ච උද්දමනය කීයද? right? යම් පෙළන් ඉදිරි පිටුව පෙළන් 9 වෙනි පිටුවට පෙළන් ඔන දත්ත දාලා තියෙනවා. 9 පිටුවට පෙළන් මොකද කියන්නේ? ඔන්න පුතේ 9 පිටුවේ වගුවේ තියෙනවා උද්දමන අනුපාත ටික. ඒකෙන් පළවෙනි එක විතරක් බලන්න. ජාතික පාරිභෝගික මිල රාශිය කීයද පුතේ? 6.0
2යි. කීයද මතු පිට උද්දමනය? 6.2යි. එහෙනම් මතු පිට උද්දමනය කියන්නේ පුතේ වෙන මොකුත් නෙවෙයි. යම් අවස්ථාවක සත්‍ය වශයෙන් ආර්ථිකේ පැන නැගිලා තියෙන උද්දමනය. මතු පිට උද්දමනය කියන්නේ මොකක්ද පුතේ? යම් අවස්ථාවක ආර්ථිකයේ සත්‍ය වශයෙන් පැන නැගිලා තියෙන උද්දමනය. මේක අපි මනින්නේ පුතේ price index වලින් මිල දර්ශක වලින්. මේක අපි මනින්නේ මිල දර්ශක වලින්. ඒ අනුව පුතේ අපි බැලුවොත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2020 අවුරුද්දේ උද්දමනය කීයද පුතේ? 6.2යි. 6.2. යා. ලෙෆ්ට් දෙයට බලන්න මෙන්න කියමු. මතු පිට උද්දමනය යනු හොඳට කියවමු පුතේ. මතු පිට උද්දමනය යනු පාරිභෝගික මිල දර්ශකය ආශ්‍රිත වාර්තා වන උද්දමනයයි. මතු පිට උද්දමනය මගින් යම් දෙන ලද කාලයක් තුල ආර්ථිකයේ සියලු භාණ්ඩ හා සේවාවල මිල කෙතරම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේද යන්න පිළිබිඹු වේ. සරලව මතක තියාගන්න. මතු පිට උද්දමනය යම් අවස්ථාවක සත්‍ය වශයෙන් හටගෙන තිබෙන උද්දමන අනුපාතය. එහෙමත් යන්නේ. ඒ වාක්‍ය අවසානයේ පිළිබිඹු කරගෙන කියලා තියෙන. එතන ලියන්නකො. මතු පිට උද්දමනය යනු යම් අවස්ථාවක ආර්ථිකයේ සත්‍ය වශයෙන් හටගෙන තිබෙන උද්දමනයයි. යම් අවස්ථාවක ආර්ථිකයේ සත්‍ය වශයෙන් හටගෙන තිබෙන උද්දමනයයි. යම් අවස්ථාවක ආර්ථිකයේ සත්‍ය වශයෙන් හටගෙන තිබෙන උද්දමනය. ජාපාමීදා අනුව 2019 මතු පිට උද්දමනය 6.2යි. දැන් ජාපාමීදා අනුව 2019 මතු පිට උද්දමනය 6.2. ඊළඟ ඡේද කියවන්න ඊළඟ ඡේදේ. right බලන්න කියවන්න. මතු පිට උද්දමනය මගින් යම් ප්‍රදේශයේ කොපමණ අනුපාතයෙන් ජීවන වියදම ඉහළ ගොස් ඇද්ද යන්න මිනුම් කරයි. මොකද කියන්නේ? මතු පිට උද්දමනය මගින් යම් ප්‍රදේශයක කොපමණ අනුපාතයකින් ජීවන වියදම ඉහළ ගොස් ඇද්ද යන්න මිනුම් කරයි. එබැවින් මතු පිට උද්දමනයේ ජීවන වියදමෙහි වෙනස්කම් පිළිබිඹු කරන බැවින් සාමාන්‍ය කුටුම්බයකට වඩා ප්‍රයෝජනවත්. මේ මතු පිට උද්දමනයේ ඇත්ත වශයෙන් අපිට වැදගත් දෙයක්. ඒ අවස්ථාවේ තියෙන උද්දමනය. නේද? කොච්චර ජීවන වියදම වැඩි වෙලාද කියලා බලන්න. දැන් 2019 නම් 6.2 ජීවන වියදම වැඩි වෙලා 6.2කින්. පැහැදිලි? ඒතර ඒ අවස්ථාවේ ජීවන වියදම කොච්චර වැඩි වෙලාද කියලා බලන්න අපිට මේක වැදගත්. තේරෙනවද? හොඳයි. හැබැයි මතු පිට උද්දමනයේ පොඩි කේස් එකක් තියෙනවා. පොඩි අවුලක් තියෙනවා මේ මතු පිට උද්දමනය.
ඒ තමයි පුතේ අපි කොහොම පැහැදිලිව කිව්වනේ මෙන්න මේ වගේ తాවකාලික මිල විචලන උද්දමන නෙවෙයි නේ ශනිකව වැඩි වෙලා අඩු වෙනවනේ පුතේ දැන් අපි ගත්තොත් සිංහල අලුත් අවුරුදු කාලෙට හැම බාණ්ඩ එකම මිල ශනිකව වැඩි වෙලා දින 6කට 7කට සතියකට වගේ නේද නැවත අඩු වෙනවා නේ ගම් වතුරක් වගේ ආවම වැඩි වෙලා ශනිකව අඩු වෙනවා හැබැයි අන්නේ తాවකාලික මිල විචලන වගේ පුතේ උද්දමන නෙවෙයි. ඒවා මේ తాවකාලික සිද්ධි. සැපයුම් කම්පන නිසා පරිපාලන හේතු නිසා හටගන්න తాවකාලික සිදුවීම්. පුතේ මෙන්න මේ తాවකාලික මිල විචලන බලපෑමත් මේ මතු පිට උද්දමනය තුල අන්තර්ගතයි. ඒක තමයි පුතේ මතු පිට උද්දමනයේ තියෙන වැරැද්ද. ඒක තමයි මතු පිට උද්දමනයේ තියෙන වැරැද්ද. මොකද වැරැද්ද? తాවකාලික සැපයුම් කම්පන නිසා හටගන්නා මිල විචලනයන්ගේ බලපෑම මේ මතු පිට උද්දමනය තුල අන්තර්ගතයි. හැබැයි ඒ වගේ తాවකාලික මිල විචලන අපි උද්දමන විදියට සලකන්නේ නැහැ. හරිද? right. ඔය කියන කතාව හරිද? සත්‍ය වශයෙන් හට ගන්න උද්දමනය කියලා කියන එක හරියි. එහෙනම් බාබුදෝදන අහන්න ඕනද? හරිද? ඕන කතාව. එහෙනම් මගේ පුතාගෙන් ඇහුවම විභාගයේදී මතු පිට උද්දමනයේ තියෙන ගැටලුව මොකක්ද කියලා? මතු පිට උද්දමනයේ තියෙන ගැටලුව තමයි මෙන්න මේ తాවකාලික මිල විචලනයන්ගේ බලපෑම මතු පිට උද්දමනය තුල ඇතුළත්. හැබැයි ඒව පුතේ උද්දමන විදියට අපි සලකන්නේ නෑ දරුවනේ. තේරුම් ගන්න. යන් අනිත් පිටුවට අනිත් පැත්තට යන්න. ආහාර හා බල ශක්තිය වැනි ස්වභාවයෙන්ම නිතර වෙනස් වන්නා වූ මිලගනන්ද මතු පිට උද්දමනය තුල ඇතුළත් වීම නිසා යටිදැරි උද්දමනය නිරූපණය කිරීමේ නිවැරදි නිමනක් ලෙස සැලකීම නොහැකි වේ. අන්න පුතේ. අපේ රටේ ඔය ප්‍රශ්න පුතේ වසහන්න මුදල් අච්චු ගහීම ඉස්සරහා කතා කරනවා. මුදල් අච්චු ගහීම. බලන්නද අපේ රටේ මේ නිතර මිල උච්චාවචනයට ලක් වෙන භාණ්ඩ දෙවර්ගයක් තමයි ආහාර හා බල ශක්තිය. දන්නවනේ ආහාරයි බල ශක්තියයි පුතේ නිතරම උච්චාවචනය වෙනවා. හාල් බලන්න 70 80 100 120ට යනවා ආයි 70ට යනවා. එළවලු බලන්න එළවලු 5 එළවලු කිලෝ 1 රුපියල් 100ට යනවා කිලෝ 1 600ට යනවා. දැඩි මිල උච්චාවචන එළවලු පළතුරු සහල් ඒ වගේ ආහාරවල තමයි පුතේ මගේ රටේ විශාල මිල උච්චාවචනයක් දක්වලා ලැබෙන්නේ. අනිත් එක තමයි පුතේ බල ශක්තිය. බල ශක්තිය පුතේ පෙට්‍රල් ඩීසල් වල පහුගිය දවස්වල අපි දැක්කනේ 117 දිවිච්ච පෙට්‍රල් ලීටරේ 140 ගානකට ගියා. සෝරි 134 දිවිච්ච 153 ගානකට ගියා. නේ? රුපියල් 23කින් පුතේ පෙට්‍රල් ලීටරේ වැඩි කරා. දැඩි මිල විචලන. රුපියල් 23කින් මේ පුතාලාගේ මේ කවුද ආණ්ඩුවේ නේද? මිල වැඩි කරා. ඒවා. අන්න පුතේ මේකේ තියෙන අවුල තමයි පුතේ తాවකාලික මිල විචලන වල බලපෑම අන්තර්ගතයි. පුතේ తాවකාලික මිල විචලන වලට හේතු වෙන අයිටම්ස් දෙකක් තියෙනවා. මොකක්ද අයිටම් දෙක? ආහාර හා බල ශක්ති අයිටම්. తాවකාලික මිල විචලන වලට හේතු වෙන්නේ මොකක්ද? මේ ආහාර හා බල ශක්ති අයිටම්. දැන් කියන්න පුතේ යටින්
ඉස්තර මත ලියන්න. මූලික උද්දමනය යන. මූලික උද්දමනය පැහැදිලි කරන්න. යන්න. මූලික උද්දමනය යනු රතු පැනතර ගන්න පුතේ. මූලික උද්දමනය යනු රතු පැනතර ගන්න. ආහාර සහ බල ශක්ති වැනි දෑහි මූලික උද්දමනය යනු ආහාර සහ බල ශක්ති වැනි දෑහි ආහාර හා බල ශක්ති වැනි දෑහි ආහාර හා බල ශක්ති වැනි දෑහි මිල ගණන් වෙනස් වීමෙන් ආහාර හා බල ශක්ති වැනි දෑහි මිල ගණන් වෙනස් වීමෙන් ඇතිවන්නා වූ සහ ආහාර හා බල ශක්ති වැනි දෑහි මිල ගණන් වෙනස් වීමෙන් ඇතිවන්නා වූ සහ සැපයුම් අංශයේ කම්පන වැනි සැපයුම් අංශයේ කම්පන වැනි සැපයුම් අංශයේ කම්පන වැනි සැපයුම් අංශයේ කම්පන වැනි තාවකාලික මිල උච්චාවචනයන්ට වැනි තාවකාලික මිල උච්චාවචනයන්ට තාවකාලික මිල උච්චාවචනයන්ට ගැලපීම් කරන ලද උද්දමනය තාවකාලික මිල උච්චාවචනයන්ට ගැලපීම් කරන ලද උද්දමනය ගැලපීම් කරන ලද උද්දමනය ආයෙ කියන පුතේ වාක්‍ය බලන්න. මූලික උද්දමනය යනු ආහාර බල ශක්ති වැනි දෑහි මිල ගණන් වෙනස් වීමෙන් ඇතිවන්නා වූ සහ සැපයුම් අංශයේ කම්පන වැනි తాවකාලික මිල උච්චාවචනයන්ට ගැලපීම් කරන ලද උද්දමනය. ආයෙ කියනවා මූලික උද්දමනය යනු ආහාර සහ බල ශක්ති වැනි දෑහි මිල ගණන් වෙනස් වීමෙන් ඇතිවන්නා වූ සහ සැපයුම් අංශයේ කම්පන වැනි తాවකාලික මිල උච්චාවචනයන්ට ගැලපීම් කරන ලද උද්දමනය. මෙම తాවකාලික වෙනස් වීම ඇතිවන්නේ මෙම తాවකාලික වෙනස් වීම ඇතිවන්නේ මෙම తాවකාලික වෙනස් වීම ඇතිවන්නේ කාලගුණික කැළඹීම් කාලගුණික කැළඹීම් කාලගුණික කැළඹීම් බාහිර කම්පන බාහිර කම්පන බාහිර කම්පන සහ මූල්‍ය අධිකාරියේ පරිපාලනයෙන් මිදුණු
බදු හෝ මිල ප්‍රතිපත්තිවල වෙනස්කම් හේතු වෙයි. 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 මම ආයෙ කියනවා මගේ පුතේ බලන්න. මෙන්න ආයෙ කියනවා. මෙම తాවකාලික වෙනස් වීම ඇතිවන්නේ කාලගුණික කැළඹීම්, බාහිර කම්පන සහ මූල්‍ය අධිකාරියේ පරිපාලනයෙන් මිදුණු බදු හෝ මිල ප්‍රතිපත්තිවල වෙනස් වීම හේතුවෙනි. වෙනස් වීම හේතුවෙනි. අම්මේ. යා. ඊට පස්සේ පුතේ මූලික උද්දමනය කියන්නේ මෙන්න මේක. මෙන්න මේ මතු පිට උද්දමනයේ තියෙන తాවකාලික මිල විචලනයන්ගේ බලපෑම අයින් කරලා උද්දමන අනුපාතය ගණනය කළොත් ඒකට කියනවා පුතේ නමක් මූලික උද්දමනය. යටි දැරි උද්දමනය. යටි දැරි නෙවෙයි හොඳේ. යටි දැරි උද්දමනය. හරිද? right. එහෙනම් මොකද කියන්නේ? මෙන්න මේ මතු පිට උද්දමනයේ තියෙන හරි తాවකාලික මිල විචලනයන්ගේ බලපෑම ඉවත් කරලා මේ ටෙම්පරරි ඉෂුස් නැහැ. ඉවත් කරලා උද්දමන අනුපාතය ගණනය කළොත් අන්න ඒකට කියනවා මූලික උද්දමන අනුපාතය කියලා. ඔය තව නම් කියනවා යටි දැරි උද්දමනය කියලා කියනවා. underlying inflation කියලා කියනවා. මොන ලයින්ද? underlying inflation. හොඳයි. පුතේ මතු පිට උද්දමනය ගණනය කරන්න මෙහෙමයි. sorry මූලික උද්දමනය ගණනය කරන්න මෙහෙමයි. මේ తాවකාලික මිල විචලනයන්ට හේතු වන items දෙකක් තියෙනවා. මොකක්ද? ආහාර හා බලශක්තිය. තොර මේ මතු පිට උද්දමනය ගණනය කරන්න යොදාගත්ත භාණ්ඩ පැසේ තියෙන ආහාර හා බලශක්තිය කියන නිතර මිල උච්චාවචනය වන අයිතම ඉවත් කරලා උද්දමනය ගණනය කළොත් ඒකට කියනවා පුතේ නමක් මූලික උද්දමනය. එන කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? මෙන්න කියන කොහොමද කියන්නේ? මතු පිට උද්දමනයේ ඇතුළත් తాවකාලික මිල විචලන ඉවත් කරලා උද්දමනය ගණනය කළොත් ඒකට කියන මූලික උද්දමනය. එහෙනම් මූලික උද්දමනය ගණනය කරන්නේ කොහොමද පුතේ? මතු පිට උද්දමනය ගණනය කරන්න යොදාගත්ත හරි මතු පිට උද්දමනය ගණනය කරන්න යොදාගත්ත භාණ්ඩ පැසේ තියෙන හරි తాවකාලික මිල විචලනයට පාත්‍ර වන ආහාර හා බලශක්තිය කියන අයිතම දෙක අයින් කරලා ගණනය කළොත් අන්න ඒකට කියනවා පුතේ නම මූලික උද්දමනය. මූලික උද්දමනයේ తాවකාලික ඉසුස් නැත. right. යන්නේ අන්තිම ඉරි කෑල්ල යන්න කඩේට මත අවසාන ඉරි කෑල්ල ටික මත ලියන්න. මතු පිට උද්දමනය ඇතිවීම සඳහා අවසාන කඩේ ටික මත ලියන්න පටන් ගන්න.
මතුපිට උද්දමනය ඇතිවීම සඳහා මතුපිට උද්දමනය ඇතිවීම සඳහා මතුපිට උද්දමනය ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන හේතු ලෙස මතුපිට උද්දමනය සඳහා බලපාන ප්‍රධාන හේතු ලෙස මතුපිට උද්දමනය සඳහා බලපාන ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන හේතු ලෙස රතුපැන ගතර ගන්න. රතුපැන ගන්න. සැපයුම් අංශයේ කම්පන සහ හේතු ලෙස සැපයුම් අංශයේ කම්පන සහ සැපයුම් අංශයේ කම්පන සහ රජයේ පරිපාලනමය ක්‍රියා රජයේ පරිපාලනමය ක්‍රියා හඳුනාගත හැකිය. සැපයුම් අංශයේ කම්පන සහ රජයේ පරිපාලනමය ක්‍රියා හඳුනාගත හැකිය. හරිද? ඒතරම් ලියන්න පුතේ සාමාන්‍ය පෑනෙන්. නමුත් මූලික උද්දමනයට බලපාන ප්‍රධාන හේතුව රතු බැන කරගන්න. සමාහාර ඉල්ලුමේ අඛණ්ඩ වර්ධනයයි. සමාහාර ඉල්ලුමේ අඛණ්ඩ වර්ධනයයි. සමාහාර ඉල්ලුමේ අඛණ්ඩ වර්ධනයයි. සමාහාර ඉල්ලුමේ අඛණ්ඩ වර්ධනයයි. සමාහාර ඉල්ලුමේ අඛණ්ඩ වර්ධනය. මේ බලන්න කතාව. පුතේ තේරුම් ගන්න. මේ తాවකාලික මිල විචනවලට හේතුව తాවකාලික සැපයුම් කම්පන. ඒ කියන්නේ පුතේ අවුරුදු කාලය වගේ ඒවා ගම් වතුර, නියඟය, නාය යාම් මේ වගේ කොරෝනා වගේ ව්‍යවසන තත්ත්ව. හැබැයි මේ මූලික උද්දමනයට හේතුව මේ හිමිහිට සිදුවන වර්ධනයට හේතුව සමාහාර ඉල්ලුමේ ඉහළ යාම. පුතේ අනිත් එක මොකක්ද? ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට යොදාගන්නේ හරිද? ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට යොදාගන්නේ මෙන්න මේක. මේක නෙවෙයි පුතේ. මෙන්න මේක. ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෝ ආර්ථික ප්‍රතිපත්ති වලට මේක යොදාගන්නේ. මේක දාගත්ත වැරදි. මේක ඇරුවා ටෙම්පරරි ඉෂුස් තියෙනවනේ. తాවකාලික මිල විචලන තියෙනවා. ආර්ථික ප්‍රතිපත්ති හදන්න යොදාගන්නේ මෙන්න පැහැදිලිද? ආර්ථික ප්‍රතිපත්ති හදාගන්න යොදාගන්නේ මෙන්න මේක. එහෙනම් ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් සම්පාදකයන් ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනයට යොදාගන්නේ මතුපිට උද්දමනය නොව මූලික උද්දමනය. හරි. එහෙනම් ඉතින් පුතාට ගොඩක් මහන්සි වෙන අද දවසේ අපි තා ප්‍රශ්නයක් කරලා නවත්තන්න අපි තීරණය කරා. හරිද? රයිට්. තා ප්‍රශ්නයක් කරලා අපි නවත්තමු. දැන් යන්න පුතේ පොතේ පිට කවරට. පොතේ පිට කවරට යන්න.
පොතේ පිට කවරටය. පොතේ පිට කවරටය. පොතේ පිට කවරටය. හරිද? පොතේ පිට කවරට ගිහිල්ලා ලියන්න පුතේ එක පැත්තක මතු පිට උද්දමනය. මතු පිට උද්දමනය. මතු පිට උද්දමනය. මේ පැත්තේ ලියන්න මූලික උද්දමනය. එක පැත්තක මතු පිට උද්දමනය ලියන්න අනිත් පැත්තේ මූලික උද්දමනය ලියන්න. හොඳයි. කම්මැලිද පුතේ? පොතේ පිට කවරට යන්න සුදු පාට පැත්තක් තියෙනවනේ. මුල් පිට කවරේ ඇතුල් පැත්තට යන්න සුදු පාට පැත්තට ලියන්න මතු පිට උද්දමනය මූලික උද්දමනය. අපි යන වෙනස්කම් වලට මතු පිට උද්දමනයේ පැත්තට ලියන්න පළවෙනි තරුව ලියන්න සත්‍ය වශයෙන්ම පවතින උද්දමනය වේ. මේ පැත්තට ලියන්න සත්‍ය වශයෙන්ම පවතින උද්දමනය වේ. සත්‍ය වශයෙන්ම පවතින උද්දමනය වේ. එතරම් ලියන්න తాවකාලික මිල විචලන පවා අන්තර්ගත වේ. සත්‍ය වශයෙන්ම පවතින උද්දමනය වේ. తాවකාලික මිල විචලන පවා අන්තර්ගත වේ. తాවකාලික මිල විචලන පවා අන්තර්ගත වේ. මේ පැත්තට ලියන්න පුතේ. දැන් එකේ මැසේජ් එකක් දාන්න. ඌ සර් කියලා ලියන්න දන්නේ නැහැ. ඌ සර් කියලා ලියන්න දන්නේ නැහැ. ඌ මෙන්න මේ සර් ලියන්නේ. මොන ගොබ්බ දරුවෙක්ද ඔය සමසේ. සර් කියලා ලියන්න දන්නේ නැහැ. මොන සර් කියලා ලියන්නේ නැහැ. අවුරුදු 13ක් මේ යකා ඉස්කෝලේ ගියා. අවසන් මහෙන් යන්න බා. නැත්තම් සර් කියලා මෙහෙම ලියනවා. මම කොහේ හරි වැරදුනා පුතේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය. අවුරුදු 13ක් ඉස්කෝලේ ගියා. මම අනිවාර්යෙන් ඉංග්‍රීසි මිස් වෙනකොට පැනලා දුන්නු. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වෙනකොට පැනලා දුන්නු එකේ. සර් කියලා ලියන්න දන්නේ. අර කික දාලා තින්නේ එකෙන් දාලා තින්නේ. ඒක තමයි වෙන්නේ නැත්තේ ඇත්තටම. වයි නම් මෙලොවම රහක් නැති ළමයි සර් කියලා ලියා ගන්න බෑ නේද? මෙන්න සර් කියලා ලියන්නේ. තමසේ හොඳට හුමාලි ටිකක් අල්ල ගන්නවා. එතකොට හරියනවා ඔක. සර් කියලා ලියා ගන්න බැද්දරුවෙක් ඉන්නවනේ පන්තියේ.
අවුරුදු 13ක් 14ක් ඉස්කෝලේ ගියා. ලැජ්ජයි හරි. මම නම් රැයට කන්න නැතුව නිදාගන්නේ. හරිද? මේ ඔණ්ඩියක් නේ හන බලන්න සර් කියලා යන්න දන්නේ නැහැ. මෙන්න මු සර් කියන්නේ මෙහෙම ගියහන් සර් කියලා ඒ හරි. සයෝ ඉකෝන් කියලා යන්න දන්නවද දන්නේ නැහැ. රයිට්. මේ පැත්තේ ඒකෙලි මේ පැත්තේ ලියන්න පුතේ. දිගුකාලීන උද්දමනය වේ. දිගුකාලීන උද්දමනය වේ. දිගුකාලීන උද්දමනය වේ. එතන යන්නේ. කෙටිකාලීන මිල විචලනයන් ඉවත් කොට ඇත. 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 මෙවට යන්නේ දිගුකාලීන උද්දමනය වේ. කෙටිකාලීන මිල විචලනයන් ඉවත් කොට ඇත. මේ වැදිරේ මොකක්ද? දිගුකාලීන උද්දමනය වේ. කෙටිකාලීන මිල විචලන ඉවත් කර ඇත. හරිද? right. හොඳයි. ඇත්තටම ලිව්වේ මොකක්ද? වෙනස විදියට ලිව්වේ නිර්වචන දෙක. ඕන්න නම් ඊතර පොඩ්ඩක් ලියා ගන්න පුතේ. මේ වෙනස විදියට ලියලා තියෙන්නේ නිර්වචන දෙක. ඇත්තටම ලියලා තියෙන නිර්වචන දෙක. දෙවෙනි කියන්නේ මේ වෙත ලියන්න. මේ වෙත ලියන්න. මිල දර්ශකයේ ඇතුළත් සමස්ත භාණ්ඩ හා සේවා ඇතුළත් කරයි. මිල දර්ශකයේ ඇතුළත් සමස්ත භාණ්ඩ හා සේවා ඇතුළත් කරයි. මිල දර්ශකයේ ඇතුළත් සමස්ත භාණ්ඩ හා සේවා ඇතුළත් කරයි. මිල දර්ශකයේ ඇතුළත් සමස්ත භාණ්ඩ හා සේවා ඇතුළත් කරයි. මේ පැත්තෙන් යන්නේ ආහාර හා බල ශක්තිය අයිතම 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 මිල දර්ශකයෙන් ඉවත් කොට ගණනය කරයි. ආහාර හා බල ශක්තිය අයිතම මිල දර්ශකයෙන් ඉවත් කොට ගණනය කරයි. මේ මෙතනදී ආහාර හා බල ශක්තිය අයිතම මිල දර්ශකයෙන් ඉවත් කොට ගණනය කරයි. ආහාර හා බල ශක්තිය අයිතම මිල දර්ශකයෙන් ඉවත් කොට ගණනය කරයි. තවත් වෙනසක් ලියන්න. මිල දර්ශකයේ සියලු භාණ්ඩ ටික ගන්න ආහාර හා බල ශක්තිය ඉවත් කළා ගන්න. එහෙනම් මතු පිට උද්දමනයට භාණ්ඩ 407ම ගන්න. මේකට ගන්න පුතේ ආහාර හා බල ශක්තිය ටික ඉවත් කරලා ඉතුරු ටික. තේරුණාද? right. ඊළඟ වෙනස. සැපයුම් මතු පිට මේකට යන්නේ. මොනවද? තේද? තපොටි කරා. මේ පැත්තට යන්නේ ඊළඟ වෙනස. සැපයුම් අංශයේ කම්පන සහ මේ පැත්තට යන්නේ
සැපයුම් අංශයේ කම්පන සහ මතු පිට පැත්තේ සැපයුම් අංශයේ කම්පන සහ රජයේ පරිපාලනමය ක්‍රියාකාරකම් හේතුයි. සැපයුම් අංශයේ කම්පන සහ රජයේ පරිපාලනමය ක්‍රියාකාරකම් හේතුයි. මේවා තියන්න. සැපයුම් අංශයේ කම්පන සහ රජයේ පරිපාලනමය ක්‍රියාකාරකම් හේතුයි. සැපයුම් අංශයේ කම්පන සහ රජයේ පරිපාලන ක්‍රියාකාරකම් හේතු වේ. මේවා තියන්න. සමාහාර ඉල්ලුමේ ප්‍රසාරණය මේ සඳහා හේතු වේ. සමාහාර ඉල්ලුමේ ප්‍රසාරණය මේ සඳහා හේතු වේ. ආයි කියනවා පුතේ. සමාහාර ඉල්ලුමේ ප්‍රසාරණය මේ සඳහා හේතු. සමාහාර ඉල්ලුමේ ප්‍රසාරණය මේ සඳහා හේතු වේ. සමාහාර ඉල්ලුමේ ප්‍රසාරණය මේ සඳහා හේතු වේ. හරිද? right ලියන්න තියන්න ඊළඟ ජීවන වියදම මැනීමට වැදගත් වේ. මේ පැත්තේ මොකක්ද? ජීවන වියදම මැනීමට වැදගත් වේ. 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 මේවට යන්න. ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට වැදගත්. ජීවන වියදම මැනීමට වැදගත් වේ. එයාට යන්න. ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට වැදගත්. ජීවන වියදම මැනීමට වැදගත් වේ. ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට වැදගත් වේ. right ලස්සනට වරහන් තුල යටින් වහන්න. ඉවරයි. ලියාගෙන බැරි විස්තර වෙන්න වීඩියෝ එක බලන්න නැත්නම් මට මැසේජ් දාන්න මම ෆොටෝ එකක් දාන්න. හරි එහෙනම් අදට අපි කතාව අවසන් කරනවා. එහෙනම් බදාදා විභාගයේ සූදානම් වෙන්න ඕන වැඩිම ලකුණු ගත්ත ළමයට ඔන්ලයින් ටැග් එකක් දෙනවා. ඔන්ලයින් ටැග් එකක් පුදුමයි. ආයි මේ ටියුෂන් ඉතිහාසයේ ගුරුවරයෙක් දීපු ඔන්ලයින් දෙන හොඳම ටැග් එක දෙනවා. ඒ වෙලේ ලකුණු දෙනවා. හරිද? එහෙනම් හරි. එහෙනම් ආයි බෝ.